समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्गमक्कदं धम्मसवन कालो अयं बदन्ता धम्मसवन कालो अयं बदन्ता धम्मसवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स. සත්පුරුෂ වාසනාවන්ත පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට ධර්මය දේශනා කරලා තියෙන කාලයක පින්වතුන් සූදානම් වන්නේ ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශිත තුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිඳක් කෙටින් නමුත් ශ්‍රවණය කරලා ඊට අනුරූපීව තම තමන්ගේ ජීවිත යහපත් භාවයට පත් කරගන්නට, මෙලොව වශයෙන් පරලොව වශයෙන් නිවී යන්නට පුළුවන් එදිනෙදා අකුසලයකට හිත යනෝදී කුසලයේ හිත රඳවගෙන ජීවත් වෙන්නට පුළුවන් පරිසරයක් හදාගෙන සුවසේම නිවිල යන්නට මේ කුසල් පාරමී වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම් පිරේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. පින්වත්නි, අද මේ පින්තුන් කවුරුත් සූදානම් වෙලා ඉන්නේ මේ දේශනාවක් ශ්‍රවණය කරන්නට උනාට අද මම කල්පනා කළේ පින්තුන්ට ධර්ම දේශනාවකින් එහාට පොඩ්ඩක් ගිහිල්ලා ඒ අහන ධර්ම දේශනාවත් එක්ක එදිනදා ජීවිතයේ සිහිය පවත්වා ගන්න ඕනේ කොයි ආකාරයකද. දැන් අපි ධර්ම දේශනා ගොඩාක් අහනවනේ. සහ අපි ධර්ම කාරණා ගොඩක් දන්නවා. ධර්ම දේශනාව අහනකොට ධර්ම කාරණාවන් දන්නකොට ඒ දේශනා සහ ධර්ම කාරණා ඔස්සේ අපි සිහියක් පවත්වා ගත යුත්තක් තියෙනවනේ. අර එදිනෙදා සිහිය දැන් ඔකට ගොඩක් අය වැරදි වචනිකුත් පාවිච්චි කරනවා. මේ සිහිය කියන එක හරි ලාමක මට්ටමකට දාලා තමයි ශාසනය තුළ දැන් කතා වෙන්නේ. එහෙම මේ ලාමක සිහියක් ගැන කතා කරන්නේ මම පළවෙනියටම කියන්නේ එකක් තමයි නිකන් කරන වැඩේ ගැන සිහියෙන් කිරීම කියන්නේ ශාසනය නෙමෙයි. යනකොට යනවා කියලා දැනගන්න. කනකොට කනවා කියලා කන්න. ඒ සිහිය සාමාන්‍ය බල්ලෙක් බලලෙක්ටත් තියෙන සිහියක්. එනිසා ඒක සිහිය නෙමෙයි. ඒ තමයි පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි ඔය ගොඩක් අය කියන සති නිමිත්ත කියලා එකක් ගන්න කියලා. සති නිමිත්ත කියලා කියන්නේ එක එක තැන් ස්ථාන ස්පර්ශ කරන්න කියනවා. දැන් අපි දුක නල්ලේ සිහිය තියාගෙන ඉන්න කියනවා. කටේ සිහිය තියාගෙන ඉන්න කියනවා. අතේ කොයි හරි තැනක සිහිය පිහිටවාගෙන වාසය කරන්න. එතනින් එළියට හිත යන්න දෙන්න එපා. එතකොට එදිනෙදා ජීවිතේ ජීවත් වෙන්න බෑනේ. එදිනෙදා ජීවිතේ ජීවත් වෙන්න පුළුවන්ද? එක තැනක හිත තියාගෙන දැන් මගේ පුතා ඉගෙන ගන්නවා මට පුළුවන් ද කටේ හිත තියාගෙන ඉන්න? තොලගාව. පුතාට උගන්වනවා නම් මම පුතාට උගන්වන්න ඕනේ. සිහිය කියන්නේ ඊට වඩා භයානක ගැඹුරු වර්ථයක්. තවත් අය කියන කතාවක් තමයි වර්තමාන කාලේ මේ අකුසලයක් හිතෙනවා නම් Tamanට අකුසලයක් හිතෙනවා කියලා දැනගන්න. කුසල සිතවිල්ලක් හිතෙනවා නම් කුසල සිතවිල්ලක් හිතෙනවා කියලා දැනගන්න. වැරදි. මේ ඔක්කොම වැරදි. හරි දේ මොකක්ද කියන එක අද අපි කතා කරමු. උදේ ඉඳන් රැ වෙනකම් නිින්දට යනකම් ජීවිතේ සිහිය පිටවා ගන්න ඕනේ කොහොමද කියලා. ඔබේ ජීවිතේ කාලසටහනයි මේ දෙන්නේ. ඔබේ ජීවිතේට කාලසටහනක් මේ දෙන්නේ. ඒ කාලසටහනට අනුව ජීවිතය හැඩගස්වා ගන්න ඔබට අනිවාර්යෙන් ජීවිතේ ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙයි. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙන්නේ ප්‍රඥා රූපවාහිනී නාලිකාව තුලින් මේ ධර්ම දේශනාව ලක්වැසිලෝසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවස්ථාව දෙනවා කියලා දක්වලා තියෙනවා. කල්ලෙලිය වෑබඩ මුල්ල ලිපිනෙහි පදිංචි සමන්තා පෙරමුණේ මහත්මිය සහ ගෙරිඋල්ලපාරේ කල්ලෙලියේ පදිංචි දේශානි ඉදිරිසිංහ මහත්මිය විසින් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙන්නේ. 2012 ඔක්තෝබර් මාස 26 වෙනි දින දායකත්වයේ දරුවෝ අය අතරින් විය වූ දයාබර
මෑණියන් වන කල්ලිය පදිංචිව සිට SM රන්දිනි මහත්මියට සහ මේ වන විට අභාව ප්‍රාප්තව සිටින දායකත්වයේ දරුවෝ අයගේ ඥාතීන් වන JR රන්දිනිය මහත්මිය, PRD පෙරමුණේ මහත්මයා, HP ඉදිරිසිංහ මහතා, කරුණාවති රාජපක්ෂ මහත්මිය සහ DSS රන්දිනි මහත්මියා යන නම් සිහිපත් කළ පින්තුන්ට වගේම නමින් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. ධර්මදේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරමින් පුණ්‍ය අනුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන කාලයේ ධර්මදේශනාව සඳහා යොමු කරගන්නවා. පින්වත්නි, මේ දේශනාව ඉතා වැදගත් දේශනාවක්. මේක ඔබේ ජීවිතයට අනිවාර්යෙන් මේක ශ්‍රවණය කරන සියලු දෙනාම ඈඳා ගත යුතු ප්‍රතිපදාවක්. පින්වත්නි, මට මතකයි අපි පැවිදි වෙලා භාවනා කරන මුල් කාලවල වලදී මේ ප්‍රතිපදාවෙන් ජීවිතය ගෙවුවා. මේ ප්‍රතිපදාවෙන් ජීවිතය ගෙවෙද්දී මහා අවබෝධයක් දක්වා අපි අරගෙන යනවා. මේ මම කියන්නේ පින්වත්නි, මේ ඕලාරික ජීවිතයට මුලා වෙන්න එපා. පැවිද්ද, ගිහිකම, සිල්වත් දුසිල්වත්කම මේවා ඔක්කොම මේ ලෝකෙට අයිති දේවල්. මම කියන්නේ සිල්වත් වීම විය යුතුයි. හැබැයි ඒ සිල්වත් දැන් සිල්වත් වීම කියන එකේදී තියෙන සංවරය කියන එකනේ. ඒ සංවරය කියන තැනදී ලෝකයට අපෙන් කරදරයක් නොවෙන්නත්, අපි තුලින් අකුසලයක් ගොඩනගා නොගැනීමත් කියන මේ දෙකම යටත්. මේ දෙකම අයිති වෙනවා. එතකොට ඒක වෙනවා ප්‍රඥාව මත පදනම්ව. හරිද? උදාහරණයක් කියන්නම්. භික්ෂුවකට සුරතල් සතෙක් වත ගන්න බෑ කාය සංසග්ග රාගයෙන්. කාය සංසග්ග රාගය කියලා කියන්නේ දැන් ඔය ස්ත්‍රී පුරුෂයන්ට ඇති වෙනවා මේ රාගයක් එක්තරා ආකාරයක මේ පුරුෂයෙක්ව අතගෑමේ ආසාව. එයින් විඳින සෝය විඳීමේ ආසාව. කාන්තාවක්ව අතගෑමේ ආසාව, එයින් ලැබෙන සෝය විඳීමේ ආසාව. ඒකට කියනවා කාය සංසග්ග රාගය කියලා. ඒ කාය සංසග්ග රාගයෙන් තිරිසන් සතෙක් අතගෑවත් දුක්ලාපත්‍යක් තියෙනවා. දැන් මේක සීලයේ ප්‍රමාණයෙන් විතරක් ගන්න අඥානිය මොකද කරන්නේ? ඒගොල්ලෝ හිතනවා තිරිසන් සතෙක්ව අත ගන්න බෑ කියලා. ඇයි? සීල දෘෂ්ටියෙන් මේක අල්ල ගන්නවා. ඒතකොට අපිට පොඩි ළමයෙක්ව අත ගන්න ඔළුව අත ගන්න බැරි නෑ. බලු පුතෙක්ගේ පුහුස් පුතෙක්ගේ ඔළුව අත ගන්න බැරි නෑ. ඇයි? මේ බැරි නෑ කියන්නේ ලිහිලක් දෙන්න මේ කාය සංසග්ග රාගය කියන එක වෙනයි, කරුණාමත පදනම්ම ලෝකයේත් එක්ක ගනුදෙනු කිරීම කියන එක වෙනයි. බුදුරජාණන් වහන්සේගේ මේ ලෝක දෘෂ්ටිය කියන එක අතින් අල්ලා නොඉඳීමක් නෙමෙයි. ඉන්ද්‍රිය භාවනා සූත්‍ර අරගෙන බලන්න. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙනවා මහණෙනි මේ ඇහැ නැති කිරීම, රූපය නැති කිරීම නෙමෙයි ලෝකෙට කරන්න ඕනේ. ඒවා දැකලා ඒවට කලකිරීමයි ලෝකෙ කරන්න ඕනේ. ඒවට නොඇලීමයි ලෝකයේත් එක්ක තියෙන ගනුදෙනුව. ඒතකොට කනින් සද්ද අහන්න නැතුව කන අගුළු දාගෙන වැඩක් නැහැ. කන තියෙන්න දෙන්න. ඒකට නොඇලීමයි ලෝකයේ තියෙන ගනුදෙනුව. ඒකට නොඇලීමයි තියෙන පිළිසරණ. එහෙම නැතු අතින් නොඅල්ලා ඉන්න එහෙනම් අද්දක නැති මිනිස්සු රහත් වෙනවනේ. එහෙනම් කට නැති මිනිස්සු රහත් වෙනවනේ. කන් නැති මිනිස්සු ඇස් නැති මිනිස්සු රහත් වෙන්න එපේ. ඊතරනේ මේ කතාව. කාය සංසග්ග රාගය කියන එක ඇත්තටම කියනවා නම් දැන් ඕකේ විශේෂම විනීත වස්තු වල තියෙනවා දක්වලා මාතෘ ප්‍රේමයෙන් අම්මාගේ කය අත ගෑමෙන් ඒ ආපත්‍ය සංඝර්ෂය සපත්‍යක් වෙන්නේ නැහැ කියලා. ඇයි? එතන කාය සංසග්ග රාගය කියන එක නෑ, මාතෘ ප්‍රේමය කියන එක තියෙනවා. සහෝදර ප්‍රේමයෙන් සහෝදරියක් ස්පර්ශ වුවහොත් එතන කාය සංසග්ග. ඒතර බලන්න ඕනේ. ඉතින් සමහරුන්ගේ විකෘති මානසිකත්වයෙන් තියෙන අම්මවත් කාය සංසග්ග රාගයෙන් අල්ලන. එහෙම මොකද අඥාන දුස්සීලිය නම් අම්මව තියා පූසෙක්වත් අල්ලන්නේ නැතුව ඉන්න එක හොඳයි. එච්චර දුර්වලයෝ ඉන්නවනම් ශාසනය තුළ. ඇයි පින්වතුනි මේ ශාසනය බාහිර කාම ගුණයන්ගෙන් සැනසෙන ශාසනයක් නෙමෙයිනේ. මේ ශාසනය සැනසෙන්නේ තමන් තුළ උපදවාගත්තු සැනසීමකින්නේ, සීලමය, සමාධිමය, ධානමය තත්වයකින්නේ. එතකොට ඒ තත්ත්ව දන්නේ නැති මිනිස්සු තමයි බාහිර කාම ගුණයන්ගේ ඇලෙන්නේ. ඒ මිනිස්සුන්ගේ අතට ෆෝන් එකක් අහු වුණොත් ඒත් ඉවරයි. ඒ මිනිස්සුන්ගේ අතට රූපයක් අහු වුණොත් ඒත් ඉවරයි. ඒ මිනිස්සුන්ගේ අතට පිරිමි දරුවෙක් අහු වුණොත් ඒත් ඉවරයි. ඒ මිනිස්සුන්ගේ අතට බල්ලෙක් පූසෙක් අහු වුණොත් ඒත් ඉවරයි. ශාසනයට වෙලා කැලයට වෙලා භාවනාවක් කරලා හිත හදාගත්තේ නැත්තම් මේව ප්‍රශ්නයක් තමයි. හැබැයි හිත හදාගත්ත භික්ෂුවකට මේක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් කියලා තියෙනවා සිල්වන්ත භික්ෂුව අම්මා ගඟට වැටුණත් සිවුර දාලා ඒක දිගේ ගන්නවා කියලා. එහෙමත් තියෙනවා කතාවක්. හැබැයි මම කියන්නේ දැන් හිතන්න මගේ ඉස්සරහා ගෑල් ළමෙක් වැටෙනවා ගඟකට. හරිද? මම පොඩි හිතන්න කාරණාවක් දෙන්නේ. ගඟට හිතන්න කාරණා. දැන් මෙරි යනවා. ඇත්ත සිල්වන්ත භික්ෂුව ශාසනයට අනුව විනයට අනුව
අත දාලා ගන්න හොඳ නැහැ. හැබැයි පිංගුතුනි ගඟට වැටිච්ච ගෑල්ලම එක්ක බේර ගන්නවා කියන එකේදී කාය සංසග්ගරාගයක් උපදිනවා නම් ඒක ප්‍රශ්නයක් නේ. අහිංසකයක් වැරෙන්න යනවා. කාය සංසග්ගරාගෙන් ස්පර්ශ වීමයි මේ හිත හදා ගන්න ඕනේ. මේක නිදහසට කාරණාව කරගන්න එපා. මේක කෝටියකට එකකට කරන්න පුළුවන් වැඩක්. සබික්ෂුන් වහන්සේලා මේක අහනවා නම් එහෙනම් අවුලක් නැහැ ඇල්ලුවට කියලා හිතන්න එපා. අවුලක් තියෙනවා ඒකේ. කියන්න ඕනේ මේ ප්‍රඥාව මූලික වෙච්ච දහමක් නිසා. ඒ ප්‍රඥාව නැති අය සතෙක්වත් නොල්ලා ඉඳීම හොඳයි. හැබැයි කාය සංසග්ගරාගය කියන එක කියන්නේ මේ ඔය දැන් මෙහෙමයි ගිහි කාලේ ස්ත්‍රිය පුරුෂයාගේ ස්පර්ශයක් ලබලා නැති බල්ලෙක් පූසෙක්ගේ ස්පර්ශයක් ලබලා නැති අය ඇත්තටම මේවට ඇවිල්ලා එහෙම බල්ලෙක් වගේ දැක්කම තත ගන්න හිතෙන්න පුළුවන් ටිකක් බුද්ධි. මම පිටුලට කතාවක් කියන්න. මම පැවිදි වෙලා ඇත්තටම මම ඒ කාලේ චුට්ට මේ බල්ලන්ට කැමති. හරිද? ඒ කාලේ කැමති පැවිදි වෙලා අවුරුදු 3ක් යනකම් බලු පැංචෙක්ක මගේ අතින් අල්ලලවත් නැහැ. මං හිටියේ සේනාසන වල බල්ල පැටව දානවා. පැටව දැම්මහම මම මේ පැටියට කන්න දීලා මට ඔළුව අත ගාලා යන්න හිතිලා තියෙනවා. හැබැයි මං අත ගන්න නැතුව ගිහිල්ලා තියෙනවා. මං බැලුවා මේ හිතත් එක්ක කරන ගනුදෙනුවේ දැන් ඔබ වහන්සේ ඇත්තටම දැන් මං පැවිදි වෙනකොටත් පැවිදි වීමත් පරක්කු වුණා මගේ මාස 3ක් ගෙදර හිටියේ බලු පැටව දෙන්නෙක් නිසා. මොකද ඒ දෙන්නම මට දීලා එන්න තැනක් නැතුව. එතකොට මම ඒ දවස්වල කල්පනා කරා ඔබ වහන්සේ සත්‍යවාදීවම පැවිද්දටපත් වෙලා බල්ලෙක් අල්ලලා සතුටු වෙන්න යනවද නැද්ද කියනක ඔබ වහන්සේගේ හිතත් එක්කම ගනුදෙනුවක් කරලා බලන්න කියලා එදා ඉඳන් තීරණය කරා අවුරුදු නැවත මගේ සිත හැදෙනකම් මම බලු පැංචෙක්ව අත ගන්න නැහැ කියලා. පිටදී මම අවුරුදු 3ක් නොකඩවාම මම කියන්නේ නොකඩවාම පැටව දාන ලස්සන බෝල පැටව සායිනසලා කිරි දීලා බෝල වගේ කැරකි රෝල් වෙවි එනවා. මේ බූල් වැවිලා අරව වෙලා මේවා වෙලා හැබැයි පින්වතුනි අත ගෑවෙන්නේ නැහැ. හැබැයි අවුරුදු 3ක් විතර ගියාට පස්සේ මට ඒක අපිට හොඳට තේරෙනවනේ දැන් මේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් දැන් බලු පැංචෙක් නෙමෙයි ගැරඩි පැංචෙක් දැක්කත් නයි පැංචෙක් දැක්කත් අත ගන්නෑ. ඒක ගැන අප්‍රියාවකින් නෙමෙයි අත ගන්නවා. හිතුනොත් අත ගන්නවා. එහෙම නැති එහෙම මේ දුස්ටි බමුණු ශාසනයක් නම් පින්වතුනි මම යන්නේ ගෙදර. බමුණු ශාසනයක් ශාසනේ නෑ. එහෙම එකක් නෑ නේ. එහෙම එකක් නෑ බුදුරණන් වහන්සේගේ ශාසනේ. හරිම සැනසීමක් තියෙන එකක්. ඒක හිරවීමක් නෙමෙයි තියෙන්නේ. තියෙන්නේ මොකද්ද? සැනසීමක්. ඔන්න ප්‍රඥා මූලික වෙච්ච තැන. දැන් ගෑනු ළමෙක් අල්ලන්න බෑ කියන තැන දැන් හිතන්න නර්ස් කෙනෙක් ලේ ගන්නවා. නර්ස් කෙනෙක් අපේ ලේ ගන්නවා. ගන්නකොට අපිට අත දික් කරන්න පුළුවන්. හැබැයි ටිකක් ගෑවුනා නම් හොඳයි කියලා මෙහෙම හැරවුවොත් සිල්පදේ කැඩෙනවා. හැබැයි අත දුන්නට පස්සේ ආ මෙහෙම කළා ගත්තොත් අපි ඔද සිහියෙන් මේක පිළිබඳව හිටියොත් ඒ කියන්නේ මෙහෙම මේ ස්ත්‍රී ස්පර්ශයකට සැප උපද්දවන්න තරම් එකක් නෙමෙයි සාසනෙ. ඉතින් ඒකයි ඊට වඩා මහා මේ සැප ගංගාවක් තියෙන සාසනයක අර කුණු සැපේම හොයන්නේ නැහැ ඉතින් භික්ෂුවක්. පැහැදිලිද මං කියන එක? ඊට වඩා ලොකු දෙයක් මේ ශාසනය තුලේ තියෙනවා. ඉතින් ඒ නිසා ඒ සැප නොවිඳින අයට අර පොඩි දේවල් සැපසහගත වුණාට මේවා සැපසහගත නෙවෙයි. මේක සාධාරණීකරණය කරන්නේ මම කියන්නේ භික්ෂුන් වහන්සේලා සිල්වත් විය යුතුයි, ගුණවත් විය යුතුයි. හොඳයි දුක්ඛලාපත්‍යයක්වත් වෙන්නේ නැති වෙන කාය සංසග්ගරාග ආදී උපදිනවා නම් තිරසන් සතුන් අත නොගා ඉන්න ඕනේ. නමුත් කාය සංසග්ගරාගය කියන එක වෙනයි ඒ විපරිණතේන චිත්තේන ඒ බැස ගැනීම වෙනයි අහිංසකයෙක්ට පිට වෙන්න බෙහෙත් ටිකක් දානවා කියන එක වෙනයි. තමන්ට රෝගී වෙච්ච උපස්ථා හාමුදුරුව කෙනෙක්ට බෙහෙත් ටිකක් දානකොට කාය සංසග්ගරාගය උපදින්නේ නැහැ. අසරණ සතෙක්ට බෙහෙත් ටිකක් දානකොට කාය සංසග්ගරාගය උපදින්නේ නැහැ. දැන් අපි අහලා තියෙනවා අර බෝධිසත්වවරයෙක් වරේ මේ නාගයෙක්ට බෙහෙත් කරා කියලා. ඒකට කාය සංසග්ගරාගයෙන් බෙහෙත් කරා නෙමෙයිනේ. කරුණා මුල් වෙලානේ බෙහෙත් කරේ. අන්න ඒ වගේ එකක් මෙතන තියෙනවා. ඒ කාර්ය බලන් පාරමිතාවක් පිරුණානේ. දැන් බෝධිසත්වෙක් පැවිදි වුණොත් එහෙම මේ පාරමිතාව පුරා ගන්න බෑ. ඒ කියන්නේ ඒ බමුණු මතේ නිසා තමයි අද ගොඩක් ස්වාමීන් වහන්සේලා ප්‍රවෘජාවට තිත තියලා එළියට යනවා. මොකද මේ තමන්ගේ ගමන ය아가න්න බෑ මේක ඇතුලේ. සමහර වෙලාවට මේ බමුණු මත කවලම් කරලා. ඒකත් එක්ක මිනිස්සුව පහදිනවා, ශාසනයට පහදිනවා, සංඝයාට පහදිනවා, හොඳම වැඩි තියලා ගෙදර යන්නේ. එහෙම වෙලා තියෙනවද? හරි ඒක එතෙන්ටපත් කරන්න එපා ශාසනේ. අපරාධේ. කිව යුත්තේ එනිසා අර ශාසනයේ වචන මගින් අල්ලගෙන වැඩක් නැහැ. ප්‍රඥාව මූලික වෙච්ච ප්‍රඥාව පදනම් වෙච්ච ශාසනයක් අපිට තියෙනවා. එහෙනම් කොහොමද එදිනදා ජීවිතේ සිහිය පවත්වා ගන්නෙ කියන එක පිළිබඳව අද දේශනාවෙන් ඔබට මම පැහැදිලි කරලා දෙන්නම්. පින්වතුනි අපි
හොඳට තේරුම් ගන්න ඕනේ අපි මේ ලෝකේ තේරුම් ගත යුතු ධර්මතා තුනයි තියෙන්නේ. එකක් අනිත්‍ය, එකක් දුක්ඛ, එකක් අනාත්ම. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ තුන. අපි එදිනදා ජීවිතේ ජීවත් වෙද්දී ඔයගලන්ට පුළුවන් ඔළුදේ නැගිටින්න. නැගිට ගමන් ඇඳෙන් බහින්නත් කලින්ම පොඩ්ඩක් ඇඳට වෙලා හොඳට කොන්ද ගැලින් තියාගෙන S2 වහගෙන කල්පනා කරන්න මම අද දවසේ ගෙවන්නේ අලුත් දවසක්. මං ඊයේ දවසට වඩා එක දවසක් වයසට ගිහිල්ලා තමයි අද රැකිට්ටේ. දැන් මම වයසයි. ලෙඩවීම පැත්තට මං අඩියක් තිබ්බා. වයසට යෑම පැත්තට මං අඩියක් තිබ්බා. මගේ මරණය පැත්තට මං අඩියක් තිබ්බා. අන්න බලන්න බහු දුක්ඛ කයං කායෝ බහු ආදීනෝ කියන එක එතන වැඩෙනවා. ජරා ධම්මෝම්හි ජරං අනතීතෝ කියන එක එතන වැඩෙනවා. මරණ ධම්මෝම්හි මරණං අනතීතෝ අබින්නම් පච්චවෙක්කිතබ්බන් නිතර කල්පනා කරන්න. බුදුරණවහන්සේ කිව්වා මරණ සතිය කියන එක වැඩෙනවා. උදේම ඒක කල්පනා කරලා ඇඳින් බිමට බහින්න. බහැලා දත් ටික වැඳ ගන්න යන්න. යනකොට කල්පනා කරන්න දත් ටික මදින වෙලාවට දැන් මුලින්ම කරන්නේ ඒකනේ. මේ කුණු කය පිරිසිදු කරලා එළියට නොදැම්මොත් ගඳ ගහනවා. බලන්න අසුබ සංඥාව වැඩෙනවා. හරි. මගේ මේ කුණු කයේ දත් ටික ගඳයි, කෙල ටික ගඳයි, මූණේ කබ ඇවිල්ලා ඒවා ගඳයි, ඇහි මූණේ වුරුණු තෙල් පිරලා ඒවා ජරාව, තවත් නොයෙකුත් ජරාව ආදී දේවල් තියෙනකොට තමන් කල්පනා කරන්න මගේ කය මේ තරම් පිළිකුල්ල මේ ලෝකෙම මේ කුණු කය මේ වෙලාවේ පෝෂණය කරන්න වෙතිනේ. හරියට එළියට දාන්න කලින් හොදන කාර් එකක් වගේ මේ කය එළියට දාන්න වෙන්නේ සෑහෙන පිරිසිදු කරලා. හරිද? මේ කය මහ පිළිකුලක්. මගේ කයත් පිළිකුල්, බාහිර ලෝකයේ තියෙන කයවලුත් පිළිකුල් කියන සංඥා උපදවාගෙන. දැන් එළියට එනකොට මැරෙනවා කියලාත් දන්නවා, ලෙඩ වෙන පැත්තට ඇවිල්ලා කියන්නේත් දන්නවා, අසුබයත් වැඩිලා. ඇවිල්ලා කන්න දෙන්න. ඒකක් හරිවා. දෙනකොට කල්පනා කරන්න මේ කුණු කය පෝෂණය කිරීමේ දුකේ මම බැඳිලා ඉන්නවා. තේ හදනකොට උයනකොට කල්පනා කරන්න මම මේ උයන්නේ මේ කුණු කය පෝෂණය කරන්න. මේ කුණු කය කවදා හරි දවසක මැරිලා යනවා. නිකම් මේ කල්පනාවෙන් උයන්. මේ නිකම් බොරුවට ටීවී දාගෙන, සින්දු දාගෙන, පිරිත් මහ අයියෙන් දාගෙන ඉන්නවට වඩා මේ කල්පනාවෙන් නිහඬව ගෙදර නිස්කලංකව තියාගෙන ජීවිතේ මුළු ලංකාවම නිහඬයිනේ. උදේට මේක හැමෝම පුරුදු කරගත්තා. මේක හරියට පුරුදු කරොත් මුළු ලංකාවම නිහඬයි. මුළු ලංකාවම නිහඬයි. ඇයි? මුළු ඔක්කොම ආර්ය කල්පනාව කිර වෙලා ඉන්නේ. උදේට කතා බතා නැහැ. මම අම්මට කියන්නේ. අම්මට මේ කතාව කියන්නේ. අම්මා උයනකොට. තාත්තට වෙනම කියනවා, දරුවන්ට වෙනම කියනවා. අම්මා උයනකොට මොකද කරන්න ඕනේ? මා මේ කුණු කයට කන්න දෙන්න ඕනේ. මේ කයට කොච්චර කන්න දුන්නත් මේ කය දිරණ එක නවත්තන්න මට බෑ. දිරණ කයකට මේ කන්න දෙන්නේ. මේ කොයි ජරන් විටමින් ಜಾති හොය දුන්නත් මේ කය ලෙඩ වෙන එක නවත්ත ගන්න මට බෑ. ලෙඩ වෙන කයකට මේ කන්න දෙන්නේ. කොයිතරම් කන්න බොන්න ಜಾති දුන්නත් මේක මැරෙන එක නවත්තන්න බෑ. මැරෙන කයක් මම මේ චුට්ටක් හිටවල තියන්න බෙහෙත් දෙන්නේ. අද උයලා කන්න. කනකොට කොහොමද කල්පනා කරන්න ඕනේ? මේ කෑමක හදාගන්න මං කොච්චර දුක් විඳද? දැන් මේ කෑමක පිරිසිදුවට තිබ්බට මම මගේ අතින් අල්ලපු ගමන් මේ කෑමක පිළිකුල් ගොඩක් බවට පත් වෙනවා. පිළිකුල් ගොඩක් බවට. පිළිකුලක් බවට පත් වෙනවා. පිළිකුල කියන්නේ ඒකයි වෙන කෙනෙකුට කන්නවත් බෑ. කටට දාගත්තට පස්සේ මේ කය නිකම් මේ කල්පනා කරන්න. කටට දාගත්තට පස්සේ බත් කට දත් වලට ඇඹරිලා මේක අසූචි බලුවමනේ ගොඩක් බවට පත් වෙලා බඩට යනවා. ගිහිල්ලා එකෙන් උරා ගන්න ඕජා රූපයෙන් මේ කය පෝෂණය වෙනවා. අනේ මේ කය ආහාරය මත යැපිලා තියෙන හැටියක්. කල්පනා කරන්න. එතකොට ආහාරය දන්නේ මම මේ වෙලාවේ බඩට ගියා කියන්නේ. හරිද? ආහාරය දන්නේ නැහැ මම බඩට ගියා කියන්නේ. බඩ දන්නේ ආහාරය කරනවා කියන්නේ. ඒවා නිකන් ක්‍රියාවලි. අදාළ රූප කලාප ටික වැටුනොත් රූප කලාප ටික සෝජාව වැටුනොත් රූප කලාප පෝෂණය වෙනවා ආහාරයෙන් වෙන්න තියෙන. කන්න හොඳට. කාලා කල්පනා කරන්න මම මේ ආහාර ගත්තේ අද දවසේ ගෙවා ගන්න මිසක් මේ කය පෝෂණය කුණු කය මොනවා පෝෂණය කරන්නද? අර උදේ පාන්දර දත් මදේදී තිබ්බ කුණු කය මොනවා දැන් උදේ කනකොට මාළු කෑල්ලක් ආවනම් කට ආපහු මාළු ගඳයි. හරිද? ඔය කටවල් ගඳ ඒකයි ගොඩක් අයගේ. මොකද දත් මැද්දට වෙන්නේ ආයි මාළු හරි මස් හරි මොනවා හරි එහෙම කාපු ගමන් ආයි ඒ පිලී ගඳ ගහනවා කට ඇතුලේ. ඔව් එහෙම ගහනවා. මේ කය ඒ වගේ මහ ජරා ගොඩක් පිටුතුනේ. එදිනෙදා ජීවිතේ ජීවත් වෙන. උදේ වරුවේ සම්මලට ගයක් දොරක් අස් කරනවා නම් කල්පනා කරන්න මම මේ අතු ගාන ගෙවල් දොරවල් යාන වාහන ඉඩම් කඩම් හොදන හැම දෙයක්ම මට දාලා යන්න වෙනවා දවසක. හරිද? ඒ නිසා මේවා මේ නිකන් දැනට අතුපතු ගාලා මට වැලියටියක් නොපෑගෙන තියාගන්නවා මිසක් මම මේවා මේ තණ්හාවෙන් බදාගෙන ඉන්නව නෙමෙයි. මම මේකත් අපරාධයක් මම මේ කරලා තියෙන්නේ. මේ ගෙවල් දොරවල් අරගෙන මේවා හදපු එක අපරාධයක් මම මගේ ජීවිතේ කරපු. මං කාලේ කෑව විතරයි කරේ.
ඇයි මේවා මට අරගෙන යන්න බෑ මේවා මම දාලා යන්න වෙනවා දවසක. ඒ දාලා යන්න වෙන දෙයක් මම මේ හදලා මේක ගැන ආඩම්බරෙන් බලබලින්දල වැඩන්නේ මම මැරිච්ච දවසට මට මේ ගේ දාලා යන්න වෙනවා මට මේ පුටු සෙටිය දාලා යන්න වෙනවා මට මේ රූපවාහිනිය දාලා යන්න වෙනවා එම හොඳට කල්පනා කරන්න එදිනෙදා ජීවිතේ එහෙම කල්පනා කරලා කොසු විදල් පැත්තකින් තියලා ලස්සන්ට අතු ගාලා මකුළු දැල් ටික කඩලා මකුළු දැල් කඩන ගමන් අරක හිතන්න අන්න 100 පවත්ව ගන්න ඔන්න 100 ඒකනේ දැන් එදිනෙදා ජීවිතේට කමටහනක් ආදේශ කර ගැනීමන කරන්නේ. දැන් ඔය ඔක්කොම කැඩෙන තව එකක් තියෙනවා. ඒ තමයි සත්පුද්ගල භාව ශූන්‍ය කල්පනා. ඒක තමයි ඉරියාපත භාවන. කියන්නේ සෑම ඉරියව්වක් පාසාම සත්පුද්ගල ශූන්‍ය මනසිකාරය. මම මේක කියන්නේ පළවෙනි පියවර. මේ කියන්නේ ඔබේ එදිනෙදා ජීවිතයේ සිහිය පවත්වා ගැනීමේ පළවෙනි පියවරයි. හරි. දෙවෙනි පියවර ටිකක් ගැඹුරු භාවනාවක් මම දෙන්නම් එදිනෙදා ජීවිතේට මෙන්න සිහිය. සිහිය පවත්වා ගැනීම එදිනෙදා ජීවිතේ. මෙහෙම කරන්න. ඊට පස්සේ කල්පනා කරන්න පොඩ්ඩක් දැන් ඔන්න වැඩ ටික ඉවර වෙලා කල්පනා කරන්න ඉඳගෙන කල්පනා කරන්න. දැන් මං උදේ ඉඳන් කරපු වැඩ සිත් පරම්පරාවක් පහළ වීමක් නෙවුනේ. අතුගාපන් කියලා එක් සිත් පරම්පරාවක් පහළ වුණා. ඔන්න දැන් මේ සිත් වලින් අතු ගෑවා. දත් මැදපන් කියලා ඒක ඉඳගත්තා. තේ හදපන් කිව්වා ඒක කරා. නැගිටපන් කිව්වා ඒක කරා. දැන් භාවනා කරපන් කිව්වා ඒකමයි මං කරන ගමන්. සිත් පරම්පරාවක් පහළ වුණා. චෛතසික ධර්ම වලින් ඒවාට ක්‍රියාකාරීත්වයක් ලැබුණා. නිකන් සජීවී බවක්. ඒකට සපෝට් එකට රූප ධර්මතා ටික ක්‍රියාත්මක වුණා. මේ නාම රූප ධර්මතාවන් වල ක්‍රියාවලියක් උදේ ඉඳන් මේ වෙනකන් සිද්ධ වුණා. ඒකට සත්වයා අවිද්‍යාවෙන් මම කියලා දාගන්නවා. අල්ලපු ගෙදර කෙනාගෙන හිතන්න එහා පැත්තේ ගෙදර කෙනා යාටත් මේ සිහිය තියෙනවද දන්නේ නැහැ. දෙයා උදේ ඉඳන් එයාත් අතු ගන්නවා කනවා බොනවා. හැබැයි යාට මේ යථාර්ථයේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද කියන ස්ට්‍රක්චර් එක දන්නේ නැහැ. එයා මේකේ හැඩරුව දන්නේ නැහැ. එයා මේකේ මූලික පදනම දන්නේ නැහැ. හැබැයි ඔබ මේකේ මූලික පදනම දැනගන්න. දවල්ට අධ්‍යය කල්පනා කරන්න. උදේ වගේ වෙන ශක්තිය මේ වෙනකොට කයට ලැබිලා ඉවරයි. දවල්ට යන්න ඕනේ ආයික් ශක්තිය ටිකක් උපදවා ගන්න. ඒ ශක්තිය උපදවා ගැනීම තුළ තමයි මට ඊළඟ පාර හවස්වරු ජීවත් වෙන්න ඉඩ ලැබෙන්නේ. එහෙම කියලා පෙන්වතුනි හවස්වරුවෙත් පොතක් කියවුවත් තම හොඳට කියවන්න මම මේ සංඥා ගොඩක් ගහගන්නේ. මේ ඔක්කොම සිතින් අරමුණු කර සංඥා ගොඩට දාගන්නවා. සංඥා තමයි මට නැවත ක්‍රියාත්මක භාවයට එන්නේ. නාට්‍ය ටීවී බලන්න ගන්න කාලේ අතාරින්න. හවසට පොඩි භාවනාවක් ආපහු සත්පුද්ගල ශූන්‍ය මනසිකාරයක් කරගන්න. දැන් ඔහොම ඉන්නකොට ජීවිතේ එක ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න වලට පිටුතුනේ ජීවිතේ මූණ දෙන්න ඕනේ විදියක් තියෙනවා. මම මේ අම්මගේ ජීවිතය ගැන කිව්වේ. තාත්තත් ওই විදිහටම ජීවිතේ ජීවත් වෙන්න. වැඩට යනකොට කල්පනා කරන්න උදේ නැගිටලා ওই ටික ඔහොම වෙනවනේ. වැඩට යනකොට කල්පනා කරන්න මා මේ යන්නේ සල්ලි හම්බ කරන්නයි, සල්ලි කන්න උයන්නයි, සහ ජීවත් වෙන්නයි. කන්න දීලා පෝෂණය කරලා ප්‍රෝටීන් විටමින් දීලා පෝෂණය කරන ජීවිතයේ අවසානයේට මට දෙන්නේ මරණයයි. කල්පනා කරන්න. මරණයට පත්වෙන කයක් පෝෂණය කරන්න මං ප්‍රධාන මේ ලෝකයාම වැඩට යනවාය කියලා කල්පනා කරන්න. ලංචක වෙලා ඉඳගෙන කල්පනා කරන්න මා මේ ශරීරයත් එක්ක විඳින දුකක් මේ රූප ධර්මතා ටික ක්‍රියාත්මක වෙවි පවතිනවා. ගෙදරින් එනකොට ආවෙත් චිත්තචෛතසික රූප ධර්මතා ටිකක් දැන් තියෙන්නේ චිත්තචෛතසික රූප ධර්මතා ටිකක් ඒ අරමුණු ඔස්සේ අර මගේ පොඩි සායනස නමක් කමටහනක් ගද්දී ආසන කතාවක් ඔය එකපාරටම ලස්කන්ස් කරන් ගියා මේ ඔක්කොගෙම. කරන් ගිහිල්ලා ආයි කරන්ට් එක එනකොට ලයිට් ටික මෙහෙම පත් වුණා කිව්වා. මෙහෙම. එතකොට ඒ ලයිට් ටික අරමුණු කරගෙන හිත ගියානේ. ටටටටටට ගාලා අරමුණු කරගෙන ගියා. ඒ වගේ එදිනෙදා ජීවිතේ ජීවත් වෙදී නොයෙකුත් අරමුණු වෙවි අරමුණු කර අපේ හිත යන හැටි හොඳට හිතන්න. එහෙම අරමුණු වෙවි හිත ගත වෙන විදිය ගැන කල්පනා කරන්න. සිත සිද්ධ වෙන ධර්මතාවය පිළිබඳව. එතකොට සත්පුද්ගල ශූන්‍ය භාවයකින් යුක්ත හිත එක රූපාරම්මන වල ගැටි හැපි ජීවිතේ ජීවත් වෙන ආකාරය ගැන හිතන්න. ඔන්න එදිනෙදා සිහිය පවත්වා ගන්න හැටියක්. ඔන්න එදිනෙදා හවසට ගෙදර ආවට පස්සේ කල්පනා කරන දරුවෝ ටික දකිනකොට අනේ ඉතින් මනුස්ස ජීවිතයකින් අම්බලමේ මමත් මේ නෝනත් මේ දරුවොත් ඔක්කොම මේ ඇවිල්ලා මේ අම්බලමේ මේ නටනවා ඉගෙන ගන්නවා කියයි එක්කෙනෙක් උයන එපිසෝඩ් එක රඟපානවා එක්කෙනෙක් ඉගෙන ගන්න එපිසෝඩ් එක රඟපානවා එක්කෙනෙක් දඟලන එපිසෝඩ් එක රඟපානවා මම තාත්තගේ එපිසෝඩ් එක රඟපානවා හැබැයි
කවදා හරි දවසක මේ කතාව නිමි වෙන දවසක් එනවා. එදාට මේ නළු නිලි ඔක්කොම මේවා දාලා යන්න වෙනවා. පිටුතුනි නාට්‍යයක නළුවෙක් නෙලියෙක් කසාද බඳිනවා කියලා කියන්නේ ඇත්තට කසාද බඳිනව නෙමෙයි. ඒ නාට්‍යයට කසාද බඳීමක්. ඔබත් මේ සසරේ මනුස්ස ජීවිතය කියන නාට්‍ය රංගපාන අය අවුරුදු 60කින් මේ 70කින් මේ ඇග්‍රීමන්ට් එක ඉවරයි. එදාට ඔබට මේ රංගපෑම අතහැරලා දාලා යන්න වෙනවා මිසක් සදාකල් යන්න වෙන ගමනක් න කාටවත් නැත. සදාකල් එකට යන්න වෙන්න පුළුවන් ගමනක්. මේවා හොඳට කල්පනා කරන්න. විවිධ අරමුණු වල හිත යනකොට ඒක ගැන සිහියෙන් ජීවත් වෙනවා කියන එක ලේසි පහසු කාරණාවක් නෙමෙයි. හැබැයි ඒකට තමයි සිහිය පිටුවාගෙන ජීවත් වීම කියලා කියන්නේ. නිසා තාත්තලා ජීවත් වෙනකොට ඒ තියරි ගන්න. දරුවන්ටත් මේක වැදගත්. දරුවන්ට තමයි මේක වැදගත්. මොකද මේ පොඩි කාලේ ඉඳන් පුරුදු කරද්දී පින්කුතුනි ලොකු ආభాෂයක් ලැබෙනවා. ලොකු ගැම්මක් තියෙනවා. ඇත්ත කතාව. ලොකු හයියක් තියෙනවා. ලොකු වේට් එකක් තියෙනවා. සිතවිලි රටාවල. කොහොමද ඒක කරන්නේ? ඒක කරන්නේ මෙන්න මෙහෙම. දැන් අපිට පෙර අපි ඉස්කෝලේ යනවා. අපි ඉස්කෝලේ යනකොට අපි තේරුම් ගන්න ඕනේ අපි මේ ඉස්කෝලේ යන්නේ ජීවිතේ ජීවත් දිනන්න බලාගෙන ජීවිතේ ජීවත් කරන්න බලාගෙන ජීවිතේ ලොකු මිනිහෙක් වෙන්න බලාගෙන. හැබැයි ඒ හැම එකක්ම කෙලවර මරණය කියන බාධකයේ තියෙනවා කියන එක අපි දැනගන්න ඕනේ. එතකොට අපේ ඉස්කෝලේ ගමන අපි ගියාට ඒක උඩි තණ්හාවෙන් දුවන්නේ නැහැ. තණ්හාවෙන් දුවලා තව කෙනෙක්ට උදව් කරන්නේ නැතුව තමන් තනියම ඉගෙනගෙන එහෙම යන්න හදන ලෝකයේ ලස්සන නෑ පින්වතුනි. මේ ලෝකයේ ලස්සන වෙන්නේ ඔක්කොම මිනිස්සුන්ට සල්ලි තිබ්බාම. මේ ලෝකයේ ලස්සන වෙන්නේ ඔක්කොම මිනිස්සුන්ට කන්න තිබ්බාම. ඒ නිසා තව කෙනෙක් ඉගෙන ගත්තොත් ඒකට බාධා කරන්න යන්න එපා. තව කෙනෙක් ඉගෙන ගත්තොත් ඒකට හානි කරන්න යන්න එපා. නැත්තම් ඕගොල්ලොම කවදා හරි දවසක ඕගොල්ලෝ හිතන්නේ ඕගොල්ලෝ ඉගෙනගෙන තව කෙනෙක් යාචකයෙක් වෙනවා. ඕගලන්ටවත් පාරේ ආගන්න බෑනේ. මේ මිනිස්සු ඇවිල්ලා පාරේ වාහන නවත්තනවා. පාරේ කිසි හැදියාවක් නැහැ. එම්මින් අස්සෙන් දාලා යනවා. හැබැයි ඔබ හොඳට ඉගෙන ගත්තොත්, ඒගොල්ලොත් හොඳට ඉගෙන ගත්තොත් මේ ලෝකේ හොඳ විනීත මිනිස්සු ජීවත් වෙන තැනක් බවට පත් වෙනවා. දැන් ඕගලන්ට පුළුවන් ද පාරේ ගිහලා වාහනයක් නවත්තන්න. මේ මිනිස්සු පොඩි කාලේ ඉඳන් ඉරිසියාකාරී වෙන්න එපා. ඕගොල්ලෝ පාරේ වාහනයක් නැවතුවොත් එක්ක රිම් කප් එක නැහැ. එක්ක සයිඩ් කණ්ණාඩිය නැහැ. එකකින් කෑලි නැහැ. ඇයි? ඕගලන්ගේ පන්ති වලින්ම ඉගෙන ගත්තේ නැති අය බිහි වුණොත් එහෙම ඒගොල්ලෝ ඊළඟට තවරගන්න ජොබ් තමයි ඕව. හැම මිනිස්සෙක්ම ජීවිතේ ජීවත් වෙලා ලස්සනට ඔබට පුළුවන් ද කියලා බලන්න. ඔබේ කාර් එක ලොක් කරන්න නැතුව වීදුරු ඇරලා හැම්බෑග් එක ඇතුලේ දාලා යන්න අමතක වෙලා. ෆෝන් එක දාලා ගියොත් ඒ ෆෝන් එක ආපහු ගෙනල්ලා දෙන જાතිය කෙනෙක් අපිට ඉන්නව නම් අපේ ජීවිතේ අපේ ළඟ අපේ අසල්වැසි අපේ රටේ එහෙම මිනිස්සු හරි අඩුයි. පර්ස් එක වැටුණාට පස්සේ තියෙන සල්ලිත් එක්ක ආපහු ගෙනල්ලා දෙන්න මිනිස්සු ලෝකේ අඩුයි. ඒ වගේ ලස්සන එකක් වෙන්න නම් හැමෝම උගත් බුද්ධිමත් පරිණත පරිචිත කියන්නේ පරිචිත කියනවා මිතර මෝරපු ඥානයක් ඇති මිනිස්සු බවට පත් වෙන්න ඕනි. පරිණත පරිචිත පරිණත කියන්නේ අත්දැකීම්, පරිචිත කියලා කියන්නේ මෝරපු. මේ වගේ යුක්ත සමාජයක් බිහිවීම තුළ අපේ ජීවිතේ දිනන්න පුළුවන්. ඒ නිසා සිහියෙන් ජීවත් වෙන අපි මේ ඉස්කෝලේ යන්නේ අරව මේවා කරන්නේ ජීවිතේ ජීවත් වෙන්න මිසක් කැපිලා පේන්න අනිත් අයව වඩාගෙන ජීවත් වෙන්න නෙමෙයි. හැබැයි මේ යන ගමන ඇතුළත මම ප්‍රදාන අප සියලු දෙනාටම මරණය කියන එක ජීවිතේ ධර්මතාවයක් විදිහට ලං වෙලා තියෙනවා. ඒ ධර්මතාවයක් විදිහට ලං වෙලා තියෙන මරණය ඉස්සරහා අපි අනිවාර්යයෙන්ම පරාදයටපත් වෙන දවස එනකොට කර්මත් එක්ක අපිට මේ සසර යන්න වෙනවා. ඒසා ජීවිතේ පරිස්සමෙන් ජීවත් වෙන්න ඕනේ කියලා. එදිනෙදා සිහියෙන් ජීවත් වෙන්න පටන් ගන්න. හැම මූමන්ට් එකකටම හැම අවස්ථාවකටම කර්මස්ථානියක් යොදා ගන්න. අපි ඒක රේස් එකක් දුවනවා. දැන් බලන්න මේකේ එතකොට අපිට ජීවිතේ පොඩි අත්දැකීමකුත් තියෙනවානේ. රේස් එකක් දුවන මිනිහෙක් වුණත් දැන් අපි මට බෑ, මට නෑ, මට දුවන්න බැරි වෙයි කියලා හිතනකොට වඩා මම මැරෙන්න ඉන්න මිනිස්සෙක්. ඒසා මම බෑ කියලා මේ ජීවිතේ පස්සට දාලා හරියන්නේ නෑ. මම මේක දින්නත් එකයි පරාදුනත් එකයි මම මගේ උපරිම වීරිය දාලා මේ තරගයට මූණ දෙන්න ඕනේ. මම මගේ ජීවිතේට මූණ දෙන්න ඕනේ. පින්ගන්නේ අපේ ජීවිතේ එක එක කාලවලදී ප්‍රශ්න එනවා. මම මේක කියන්නේ අම්මට තාත්තට නංගිට පුතාට මල්ලිට ඔක්කොටම. ජීවිතේ එක එක කාලවල වලදී ප්‍රශ්න එනකොට ඒ කාලවල වලදී එන ප්‍රශ්න වලට අපි මුහුණ දෙද්දී අපිට මේ විපස්සනා ඥානයන් යොදා ගන්න පුළුවන්. බරපතල සත්කමකට මුහුණ දෙන්න යන වෙලාවක කල්පනා කරන්න මම මගේ ජීවිතේ මේ වගේ සත්කමකට මුහුණ දෙනවා කියලා කියන්නේ මේ කය කොයි තරම් කුණු ගොඩක්ද. මේ වේදනාව දෙනකොට ඒ වේදනාව අරමුණු කරගෙන පහළ වෙන සිත් පරම්පරාව කොයිසා දුක් ගොඩක්ද. ඒ වගේම මට කොයි තරම් දුක වේදනාවක් ලෝකේ තියෙනවද. ඒ දුක් වේදනාව කෙනෙක් ලෝකේ පවතින එක. සුඛ වේදනාව කියනක ලෝකේ පවතින එකක්. ඒවා පිටුතුනි පවතින ධාතු 7කට දක්වලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ සුඛ දුක්ඛ ආදී වශයෙන්. දැන් මේ ධාතු පැවතීමක් ලෝකේ තියෙනෝනේ ධාතු වශයෙන්. ඒ පවතින ධාතුවට අපි විසින් මුහුණ දිය යුතුයි. ජීවිතේ මොනම බැලෑරුම් ප්‍රශ්නයකදී වුවත් ඒ ප්‍රශ්නේ අතහැරලා ඒ ප්‍රශ්නේ පාගනවට වඩා ඒ ප්‍රශ්නයට ලස්සනට මුහුණ දෙන එක තමයි කරන්න ඕනේ. ඕන පැත්තක් පින්වතුනි මං කියන්නේ ජීවිතේ ඕන පැත්තක් අපිට ය아가න්න පුළුවන්කම තියෙන්න එපා. ඒ ඕන පැත්තකට යන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ඕන පැත්තකට යෑම තුල
ජීවිතේ ඔබට දිනන්න පුළුවන්කම තියෙනවා. ඒ ඕන පැත්තකට යෑම තුළ. ඒ නිසා ඒ හැම පැත්තකටම ජීවිතේ යෑම කියන එක මගේ පින්වතුන්ලා හරියට කල්පනා කරලා හොඳට හිතලා යන්න ලෑස්ති වෙන්න. ජීවිතේ යම් ප්‍රශ්න ආවොත් ඒ ප්‍රශ්නවලදී ප්‍රශ්න නෑ. ඉතින් ඇත්තටම ජීවිතය කියලා කියන්නේ අපි ජීවත් වෙන එකටනේ. ඒකේ පොඩි ප්‍රශ්න ආවා කියලා සීදි විනාසා ගන්න. ඒ ඔක්කොම දමල ගහන මහාන වෙන්න. එහෙම නෙමෙයි. තමන්ගේ ජීවිතය සෙටල් කරගෙන ඒකේ අඩුපාඩු තැන් හදාගෙන පරිණත වෙන්න ඕන තැන්වල පරිණත වෙලා ජීවිතේ ජීවත් වෙන එකයි කරන්න ඕනේ. ඒකයි මම කියන්නේ. දරාගත නොහැකි වේදනාවක් ආවොත් මම අපිට පිළිකාවක් හැදෙනවා. මේ කඩාගෙන වැටෙන්න එපා. පිළිකා රෝහලට යන්න. බෙහෙත් ටිකක් ගන්න. පාඩුවේ ඉන්න. එච්චරයි. අපිට ජීවිතේ පාඩුවේ ජීවත් වෙන්න පුළුවන්. පිළිකා හැදෙනේවා, ලියුකේමියා හැදෙනේවා, අතපය කැඩෙනේවා, කකුල් නැති වෙනේවා. ඒවා සාමාන්‍ය. ඒක තමයි ජීවිතේ. මට තියෙනවා ඔබට නැති වෙන්න පුළුවන්, මට හෙට නැති වෙන්න පුළුවන්, අනිද්දා නැති වෙන්න පුළුවන්. මම මොකද කරන්නේ? මට වේදනාව වෙන කාලෙදි මම වේදනාව දරා ගන්නවා. නැති කාලෙදි කකුල නැති කාලෙදි මම ඒකත් එක්ක ජීවත් වෙනවා. ඒකයි ජීවිතේ. මිනිස්සු හිනාවේ කකුල නැති එකා කියයි. ඉස්සර හිටියේ කොහොමද කියලා හයි දැන් එක එක අබ්බගාතය කියයි, අංග විකලය කියයි, මන්දබුද්ධිකය කියයි. කමක් නැහැ නේ. ඇත්තනේ. මගේ යම් කකුලක් නැත්තම් මම එක අංගයක් විකල වෙච්ච කෙනෙක්. ඒතර මට අංග විකල කියලා කිව්වට කමක් නැහැ. මම ඒකට සතුටුයි. ඇයි මගේ අංගයක් විකල ඇත්තේ සාදු බොහොම පිං. ඒක මට මතක් කරලා දෙනවා ඒගොල්ලෝ. හැබැයි මම ඒකට කඩාගෙන වැටෙන්නේ. දැන් මිනිස්සු අංග විකලයා කියන්න එපා, කඩාගෙන වැටෙයි. එහෙම එකක් නැහැ. මගේ අංගයක් විකලයි නම් මං අංග විකලයි. ඒක ලෝකේ මං ගොළුයි නම් මං ගොළුෙක් කියන්න එපා. ගොළු මිනිස්සෙක්, ගොළු හාමුදුරුවෝ කෙනෙක් එක අර හොඳ නැද්ද කියන එක ඉතින් ඒ කට්ටියට තියෙයි. ඒකයි කිව්වේ කියන කට්ටිය ඒගොල්ලෝ බලාගනි. දැන් මම කවදාවත් ගොළු මිනිහෙක් දැකලා ගොළුෙක් කියන්නේ නැහැ. අංගල විකල කෙනෙක් දැකලා අංග විකලෙක් කියලා කියන්නේ නැහැ. එහෙම කියන්න බෑනේ. එහෙම කියන්නේ නැහැ මම. ඒක මගේ මනුස්සකම. මම බල්ලු පැංචෙක් දැක්කත් බල්ලා කියලා කියන තු බලු පුතෙක් කියන්න උත්සාහ කරනවා. බලු පුතෙක් දැක්කම බල්ලෙක් කියලා කියන තු බලු පැංචෙක් කියලා කියන්න උත්සාහ කරනවා. උදේට බලන්න මගේ ওই දේශනාවලදී මම කතා කරද්දී බල්ලෙක් පූසෙක් කියවන ඕලාරිකයි. බලු පුතෙක්, පූස් පුතෙක්, බලු පැංචෙක්, පූස් පැංචෙක්. එතකොට පොඩ්ඩක් ඒකේ සොෆ්ට් එකක් තියෙනවානේ. පොඩි සොෆ්ට් එකක් තියෙනවා. ඒක මගේ හිතට සනීපයි. ඒකයි. ඒක බල්ලට තේරෙනවද නැද්ද කියන එක මට වැඩක් නෑ. මගේ හිතට සනීපයි. එසා මගේ හිතට සනීපයක් වශයෙන් තව කාවත් පහත් කොට කතා කරන්නේ නැත. කවුරු හරි කෙනෙක් කතා කරොත් මට මා තුල ඒක නැත්තම් හිතන්නකෝ කියනවා උඹ මන්ද බුද්ධිකයෙක් කියලා කවුරු හරි. අන්න දැන් හිත මට කිව්වා කියලා මම කල්පනා කරනවා දෙයිනි මම මන්ද බුද්ධිකයෙක් නෑනේ. මට මේ ඔක්කොටම වඩා එහෙනම් බැලුවම ධර්මඥානිය තියෙනවා. මට මේ ඔක්කොටම වඩා ධර්මතාවයේ තේරෙනවා. එහෙන් බැලුවම සැබෑ මන්ද බුද්ධිකයා කවුද? මේ තරම් ධර්මඥානයක් තියලා, මේ තරම් ධර්මයක් දන්න, මේ තරම් ධර්මයේ පුරුදු කරන, ධර්මයේ තුල ජීවත් වෙන ස්වාමීන් වහන්සේ නමකට මන්ද බුද්ධික කියනවනම් යම් කෙනෙක්. මම උදාහරණයක් මේක. සැබෑ මන්ද බුද්ධික කවුද? අපි මම ඒ කියන්නේ දැන් අනේ ඉතින් මේ අහිංසකයාගේ තියෙන නොදැනුවත් කමටමනේ මට මේක කිව්වේ. ගිරවෙක් යනවා සත්තු අත්තට. මට ගිරවෙක් කියන ඔයා කෑවද? මං කියනවා ඕ කෑවා. මං කියනවා මේ මට ඔයා කියනවා මට හාමුදුරුවෝ කියපන් ඔබ වහන්සේ කියපන්. එහෙම කියන්නේ. මම කියනවා ඕ කෑවා. ඔයා කෑවද? එයාත් කියනවා ඔබ මාත් කෑවා. ඇයි අහන්නේ? මං නිකන් අහන්නේ. ඔය වගේ සමහරක් තැන්වලට මම ගියාට පස්සේ මේ මගෙන් අහනවා ඔයා අර බණ කියන හාමුදුරුවනේ ඔයා. මොකද එහෙමයි. ඒකනේ ඔයාගේ බණ අපි අහනවේ මාරයි එහෙම කියනවා. ඒතර මං හැමතැනකම ඔබ වහන්සේ ගෞරවනීය ආමන්ත්‍රණීය මම බලාපොරොත්තුවක් නැහැ. බුදුරජාණන් වහන්සේට ඇතැම් අය මුඩුමහන කිව්වා. මුඩුමහනක බුදුරජාණන් වහන්සේ හිටියනේ නේ. පාඩුවේ හිටියා පින්වතුනි සමහරක් තැන්වලදී. ඒ වගේ ඒ අය ආමන්ත්‍රණය කරන විදියෙන් අපි හැප්පෙන්නේ නැහැ. මොකද අපි තුල තියෙනවා වෙනත් අයකට අපිව සලව ගන්න බැරි තරම් ගුණ ධර්මයක් පුරුදු කිරීම. අන්න ඒක ඔබට පුරුදු කරගන්න. හරි? තමන්ට වෙන ජීවිතයේ ඕනම ප්‍රශ්නයකදී නාම රූප પરම්පරාවන්ගේ දැන් මට කියහින්ද මට කවුරු හරි බැන්නොත් පින්වතුනි මම පළවෙනියටම කරන්නේ කල්පනා කරනවා දැන් හිතන්නකෝ මගේ හිතත් ඕකට කැළඹෙනවා කියලා. අපිට කාරණේ මට බයිනවා මට කැළඹෙනවා මට මං ගෙදර යන්න ඕනේ මට මේ හරියන්නේ අයියෝ මට අම්මා මතක් වෙනවා ඒව මහ දුර්වල සුකුමාල කතානේ
මට බැන්නනම් මං කල්පනා කරන්නේ දෙයනේ අර කියපු වචන ටික හරහා මගේ හිත දැන් ඒක අරමුණු කර කර දෙනවනේ. දෙන නිසා මගේ හිත ඒ පැත්තරම ගිහිල්ලා මේ වරදකට කාරණාවක් වුණා. ඒක එතනින් ඉවරයි. ඒක එතනින් ඉවරයි. ඒක අල්ලගෙන එන්න ඕනේ නැහැ අපි. ඒ කතාව එතනින් ඉවරයි. ඊයේ වෙච්ච සිදුවීම ඊයෙන් ඉවරයි. අද තියෙන අලුත් නාම රූප ධර්මතා දෙකක්. අතීත නාම රූප ධර්මතාවය අතීතෙම නිරුද්ධ වූවාය. ඒවට අලමේව සබ්බ සංකාරයේ සුනිබ්බින්දතු විරජ්‍යතු. සියලු සංස්කාරයන් වල කලකිරීමට යුතුයමයි. නොඇලීමට යුතුයමයි. මොකද අතීත සංකාර සබ්බේතේ අතීත සංකාර අතේ නිරුද්ධ. අතීත සංකාර ඔක්කොම නිරුද්ධයි. වර්තමානයේ පවතින වර්තමාන මොහොත තුල විතරයි. අනාගතයේ කොයිතරම් අපි ඉලක්ක කරත් ඒවා වෙන්නේ ඒ ආකාරයට විතරයි. වර්තමාන වේදනාව ශණයක් ඇතුළත ශණ මාත්‍රයක් ඇතුළත චිත්තක්ෂණයක් ඇතුළත අතීතයට යනවා. අපි අරමුණු කරන්නේ අලුත් සිතවිල්ලක්, අලුත් වේදනාවක්, අලුත් අරමුණක්. හැම තිස්සෙම අරමුණු අලුත් වෙවි දැන් පිටින් මම හොඳ කතාවක් කරන ඊයේ මට මේ පොඩි සායනසනම කොළුවට තෙල් ටිකක් දැම්මා. දානකොට මේ වෙන්ද වගේ නෙමෙයි දැන් ටිකක් මේ ඔළුව ටිකක් තදට රිදෙන නිසා මේ ටිකක් අල්ලද්දි රිදෙන ගතියක් තිබ්බා. ඉතින් මේකට ආව් ගානකට වඩා හරිද? ඒ වේදනාවට සිහ පීඨවල බල. මේ එතකොට සද්ද නැතුව ඒ වේදනාව ඉතහැකි. හැබැයි ඒ වේදනාව කන්ටිනියු දැනෙනකොට කන්ටිනියු මේ සිහ පීඨවා ගන්නත් හිත පුළුවන් වෙන වැඩ නැත්තම්. ඒක තියන්න බෑ. වෙන වැඩ තියෙනවනම් ඒක සමනය කරගෙන ඒ වැඩේට යන්න එපා අපි. කිසිම වැඩක් නැතුව මට ආරණ්‍යට වෙලා බණ භාවනා කරගෙන විතරයි නම් ඉන්න තියෙන්නේ. ඒත් ඒ වේදනාව ඇතුළට ගිහිල්ලා ඒ වේදනාව ඇතුළේ ජීවත් වෙන්න පුළුවන්කම අපිට තියෙනවා. තියෙන්න ඕනේ. තියෙන්න ඕනේ. ඒකට කියනවා ජීවිතය කියලා. පිටුතුනි මේ ජීවිතය මේ ආකාරයෙන් කල්පනා කරද්දී අපි හොඳට හිතන්න ඕනි, තේරුම් ගන්න ඕනි තැන තමයි නාම රූපයන්ගේ පැවැත්මක් මිසක් සත්පුද්ගල භාවයක් පනවන්න බෑ කියන එක. බලන්න මේ 100න් කෙනෙක්ට ජීවත් වෙන්න පුළුවන් නම් අන්නේ අදිනදා 100න් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. සතිපට්ඨානයෙන් ජීවත් වීම කියන්නේ ඒක. ඒක තමයි concept එක. නැතුව බාහිර අරමුණු ගැන සිහිය පිටුවාගෙන ඉන්න එක නෙමෙයි. දැන් පිටුතුනි මම කොහිවත් ගියාම මගේ ෆෝන් එක මට අමතක වෙන්නේ නැහනේ. දැන් අපි සාමාන්‍යයෙන් කතාවටත් කියන ඕන කෙනෙක්ට තමන් අමතක වුණත් ෆෝන් එක අමතක වෙන්නේ නැහැ. මට සාමාන්‍යයෙන් ෆෝන් එකක් අමතක වෙන්නේ නැත. මොකද හේතුව මම ඒකෙන් කෝල්ස් ගන්නවා. මම මේකෙන් වැඩ කරනවා. ඒ නිසා. හැබැයි ඒක සිහිය නෙමෙයි. ඒක සමහරක් විට ඒකට තියෙන ඇලීමක් වෙන්නත් පුළුවන්. අපිට නොපෙනෙන පැත්තේ. ඇත්ත කතාව කියන්න බෑ. ඒක ඇලීමක් වෙන්නත් පුළුවන්. හැබැයි මේ ධර්මතාවය අමතක කරනවා කියන්නේ අන්න එතන සිහියමට වීමක් තියෙනවා කියන්නේ. ඒතර ඒකේ වාසිය කිදීම ඇලීමක් නෙවෙයි. එදිනෙදා ගමන් බිමන් යනකොට වටපිට බලලා කල්පනා කරන්න අනේ සබ් අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනිය. මේ හැම දිනට මේ ලෝකේ දාලා යන්න වෙනවා. එන්සා අපි මේ ලෝකෙට ඇලීමකින් වාසය කිරීමෙන් වැඩක් නැත. මේ ලෝකයේත් එක කරන මේ ගනුදෙනුවෙන් අර්ථයක් නැත, තේරුමක් නැත කියලා හොඳට කල්පනා කරනවා. කල්පනා කරනකොට ටික පින්වතුනි අපි මේ ජීවිතේ එළියට යන්න ඕනි තැනින් එළියට යනවා. ඇත්තටම පින්වතුනි අපි මේ ජීවිතය හරියට මම කියන්නේ අපේ මේ ජීවිතයේ හයිවේ එකක් වගේ. අපි මේ හයිවේ එකකට ඇතුල් වුණාම අපිට ආයි මේක රිවර්ස් කරන්න බෑනේ. ඒතර අපි එක එක පාරවල් වලින් ජීවිතේට ඇතුල් වෙලා තියෙන්නේ. ඒතර මේ හයිවේ එකේ ආයි රිවර්ස් නැහැ. ආයි රිවර්ස් කරන්න යන්න එපා. වැරදුනා නම් හරි ගියා නම් ගොඩ ගියා නම් ගොඩ ගියේ නැත්තම් කඩාගෙන වැටුණා නම් කරන්න ඕනි එකම දේ ආයි රිවර්ස් කරන එක නෙමෙයි. ආයි රිවර්ස් කරන්න බෑ. ඒක ගැන හිත තැවෙන්න එපා. කරන්න ඕනි ළඟම එක්සිට් එකෙන් එක්සිට් වෙන එක. ඒකයි කරන්න ඕනේ. හයිවේ එකේ රිවර්ස් බෑ. ජීවිතේ රිවර්ස් බෑ. ජීවිතේ තියෙන ඉස්සරහට යන්න. එතකොට තමන්ට මේකෙන් එතර වෙන්න ඕන. මේකෙන් ගැලවෙන්න ඕන. මේ දුකෙන් නිදහස් වෙන්න ඕන. ළඟම එක්සිට් එකෙන් එක්සිට් වෙන්න. ඒ කියන්නේ දැන් දරුවෙක් ඉන්නවනම් ආයි දරුවෝ හදන්න ඕනේ. හරිද? මේ වෙන කතාවක් දැන් සෝම ස්වාමීන් වහන්සේලා ගත්තාම වෙනම කතාවක් ඔය දරුවෝ හදපල්ලා, දරුවෝ පහයක් හදාලා, හතක් හදාලා, ජාතිය ගොඩ ගන්න ඕනේ, අරක කරන්න ඕනේ. මේ ඇත්ත උන්වහන්සේගේ කල්පනාව ඇතුලේ ඒක නරක නෑ. ලෝකයට බරයි. හැබැයි දරුවෙක් හදලා ස්වාමියාත් එක්ක කරදර තියෙන ජීවිතයක මං කියන්නේ හොඳම දේ තමන් ළඟම එක්සිට් එකෙන් එක්සිට් වෙන එක. මොකද තමන්ට තමන් විතරයිනේ අම්මේ. තාත්තේ තමන්ට තමන් විතරයිනේ පුතේ. තමන්ට තමන් විතරයිනේ දරුවෝ හැදුවා කියලා, ගෙවල් හැදුවා කියලා, යාන වාහන හැදුවා කියලා අපිට සසරේ පිළිසරණක් ලැබෙන්නේ. අපිට මේ ಜಾති ආගම් ඒ කතාව වෙන. ඒකට වෙනම පාරමිතාවක් පුරාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් පින්වන්තෙක් ඒ බඩට බැහැගෙන මේ රට ගොඩගනි. ඒක වෙන කතාවක්.
තම බුදුරණන් වහන්සේ කොයි වෙලේකවත් කිව්වේ නැහැනේ බුද්ධ ශාසනය හදන්න දරුවෝ හදාහල්ලා කියලා. බුදුරණන් වහන්සේ එහෙම කිව්වේ නැහැනේ බුද්ධ ශාසනය ගෙනියන්න දරුවෝ හදපන් කියලා කිව්වද බුදුරණන් වහන්සේ කොතනකද? කිව්වේ මොකද්ද මහණෙනි ඔය ඔක්කොම දුකක් ඒ නිසා එක දරුවෙක් කියන්නේ එක දුකක් දරු 100ක් කියන්නේ විශාකාව දුක් 100ක් මේ උණුබරෝ 100ක් කියන්නේ දුක් 100ක් ඒ නිසා ඒ වගේ ඊතර වෙන්නේ. එහෙමනේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව. එතකොට මම මේ කියන්නේ නෑ කවුරුත් කාගේවත් කියමන් වලට නමුත් බුදුදහම කියන එකේ අපි ඉන්න ඕනේ. ඒකයි කතාව. ඉතින් මට ජාතිය ගැන කතා කරනවා නම් ආගම ගැන කතා කරනවා නම් ඒක වෙන එකක්. එහෙනම් ඉතින් අපි ජනාධිපති කරගන්න ඕනේ ගිහිල්ලා රට හදන්න ඕන. උදාහරණයක් මම මේ කියන්නේ. ඇයි? එහෙම නැතුව කොහොමද මේ යන විදිහට මේක කරන්න අමාරුයි. ඇත්ත කතාව. ඒක කරන්න ඕනේ ළඟම එක්සිට් එකෙන් එක්සිට් වෙන්න. ආයි ජීවිතේ පැටලෙන්න එපා. එක මහත්තයෙක් දාලා ගියා නම් තව පාරක් කසාද බඳින්න ඕනේ. ළඟම එක්සිට් එක එක්සිට් වෙන්න. ඒ කියන්නේ දුවගෙන කියලා මහාන වෙන්න නෙමෙයි. තනි කඩවාරි Tamanට ඉන්න පුළුවන් ස්ථීර ආදායම් මාර්ගයක් හදාගත්තා, බණක් භාවනාවක් කරගත්තා හිටියා. එහෙමයි ප්‍රතිපදාව පුරන්නේ. මේ මහාන වෙනවා කියන්නේ ප්‍රතිපදාව පුරන්න තැනක් හොයා ගන්නවා කියන එක ඇත්තටම අද ගොඩක් අය මහාන වෙන්නෙත් Tamanට ගෙදර ඉඳන් කරන්න දෙයක් නැති වෙයි කියලා. ඒ කියන්නේ මේ අතරමං වෙලා ආසරණ වෙලා යන්නේන මගක් නැහැ. වයසට ගියාම තනි වෙයි අසරණ වෙයි කියන එක ඇතුලේ මහාන වෙන්නේ. ඕගොල්ලෝ දන්නේ මහානකමේ තියෙන අසරණභාවය. ධම්මවිජය ස්වාමීන් වහන්සේලාත් හිත ඉන්නේ වයසට ගියාට පස්සේ කොයි ඉස්පිරිතාලෙද ගිහලා නවතින්නේ ලෙඩ වුණාම. වයසට ගියොත් එහෙම මහලු මඩමකට යා ගන්නවත් හාමුදුරුවෝ කෙනෙක්ට පුළුවන්ද? අපි මේ හොයනවා. හදිසියවත් අසනීපයක් හැදුනොත් ඉස්පිරිතාලෙට ගිහිල්ලා නැවතිලා බෙහෙත් ගන්න පොත මං ඊයේ රාත් ස්වාමීන් වහන්සේලාට කිව්වා. ඊයේ රාත්. ආයතුන් මට හදිසියවත් පිළිකාවක් කරේ මේ හැදුනොත් ඔබ වහන්සේලාගේ ජීවිත මගේ පස්සෙන් දාන්න එපා. ඔබ වහන්සේලාගේ ගමන යන්න. මට පාඩුවේ පිළිකාර වලට ගිහිල්ලා බෙහෙත් ටිකක් ගන්න ඉඩ දෙන්න. මං පාඩුවේ ඒ ටික කරගෙන මගේ ජීවිතේ මට ඒක වේදනාවක් එයි. මං ඒක දරාගෙන මං ජීවත් වෙන්නම්. මං ඒකට හිත හදලා තියෙන හිත පුරුදු කරලා තියෙන එච්චරයි. පැවිදි ජීවිතය කියලා කියන්නේ පිළිසරණක් ලැබෙන මහා ලොකු තැනක් කියලා හිතන්න එපා. පිළිසරණයි සසරට. නැතෝ මේ ජීවිතේ කන්න බොන්න ලැබෙන ධර්මලාභයට මිසක් ආමිෂලාභයට පැවිදි වෙන්න එපා. ඒකයි මට කියන්න ඕනේ. ආමිෂලාභය බලාගෙන සමහරව මහාන වෙනවා හාමුදුරනේ මගේ දරුවෝ දැන් ලොකුයි මම දේපොළ ඔක්කොම ලියලා ඉන්නේ මට දැන් කලකිරිලා. ඉතින් පින්වතුනි එහෙම බෑ. හාමුදුරනේ මට ප්‍රශ්නයක් තියෙනවා. අපිටත් ප්‍රශ්න තියෙනවා. මම මේ කියන්නේ. හරිද? මේ ප්‍රශ්න මොනවද දැන් දවල් දාන්නක සාවින්හස්ලා කොහමද හදන්නේ? හිට උදේ ගිලම්පසෙකට මොනවද ගේන්නේ? අරින් කියනවා එක එකව දර නැහැ කියනවා, ගෑස් නැහැ කියනවා, හාල් නැහැ කියනවා, පොල් නැහැ කියනවා, එළවලු නැහැ කියනවා. එක එකව අපිත් කල්පනා කරනවා. හාමුදුරනේ මට ප්‍රශ්නයක් තියෙනවා. මම පොඩි කාලේ යාළුවෙක් ගෑල් ළමයා දැන් මාව දාලා ගිහිල්ලා මගේ එහා පැත්තේ ගෙදර ජීවත් වෙන්නේ. මට දැන් යාව පේනවා මම මොකද කරන්නේ? ළඟම එක්සිට් එකෙන් එක්සිට් වෙන්න. ජීවිතෙන් නෙමෙයි හරිද? ජීවිතය ඇතුළේ එක්සිට් එකකින් එක්සිට් වෙන්න. සමහරු ජීවිතෙම එක්සිට් වෙනවා. එහෙම බෑ. ජීවිතය ඇතුළේ ළඟ තැනකින් ඈතර වෙන්න. එළියට යන්න, නිදහස් වෙන්න. මමත් මගේ අනාගතය ඉමේජින් කරලා ප්ලෑන් කරලා තියෙන රෝද පුටුවක් අපිට ඕන වෙනවා. හැරමිටියක් ඕන වෙනවා. අර තමයි පෙරේද හැරමිටියක් අරගෙන මේ වගේ නම් පුතේ වයසට ගියොත් අපි කොන්ද කැඩෙනවා. මේ වගේ යන්න ගියොත් අපිට හුරුත් නැහැනේ පුරුදුත් නැහැ. එතකොට මේ සිවුරු ඒ විදිහට පොරව ගන්න අපිට බැරි වෙයි. හරි. එතකොට මේ විදිහට කෑම කන්න දත් නැති වෙයි. ඕකනේ ඇත්ත. එතකොට අපි දැන් හිතන්නකෝ ගෙදරක හිටියොත් නම් පුතෙක් බ්ලෙන්ඩර් කරලා හරි කවයි බත්. දැන් මෙහෙ බ්ලෙන්ඩර් කරලා කවයිද කියලා කවුද දන්නේ? කේන්ති යනවනේ පින්වතුනි තමන්ගේ නොවන කවුරු හරි කෙනෙක් ඉන්න උට අපිට ටික කාලෙකදී කේන්ති යනවා අම්මලව තාත්තලව අතහරින්නේ දරුවෝ. එතකොට අනිත් අය ගැන කවර කතාවක්ද නේ? පන්නක් දෙන්නම් පොඩ්ඩි කාලේ තාත්තා මගේ ජීවිතය කියලා හිතාගෙන ගෙදර එනකොට දුවගෙන ඇවිල්ලා තාත්තා ඉඹලා ලොකු වෙනකොට ඉඹලා ගෙවල් අස්සේ ඉන්න මිනිස්සු අන්තිමට තාත්තලව බලන්නේවත් නැතුව ගෙදරින් එළියට යනවා වෙන මේ ඔළුවට වැටුණා. එතකොට මේ අපේ ජීවිත කොච්චර අස්තීරයිද කියලා ඔබ දන්නවා. ඒ නිසා සිහියෙන් ජීවත් වෙලා සිහියෙන් ඈතර වෙනවා විනා ප්‍රමාද වෙලා ජීවත් වෙන එකට නම් පින්වතුනි වැඩක් නෑ. සතිපට්ඨානියෙන් ජීවත් වෙන්න ඔබට මේ දේශනා උපකාර වෙයි. සිහියෙන් උදේ නැගිට වෙලේ ඉඳන් මැරෙන මොහොත දක්වාම සිහියෙන් ජීවත් වෙන්න. ඒ සිහියෙන් ජීවත් වීම තුළ ඔබට පිළිසරණක් ලැබෙයි. ඒ පිළිසරණ තුළ ඔබට ජීවිතය අවබෝධ වෙයි. ඒ ලැබෙන ජීවිත අවබෝධය ඔබ නිර්වාණය දක්වා එක්කන් යයි. ඒ සඳහා මේ දේශනාව හේතු වේවා. පාරමී වේවා, පාරමී ශක්තියක්, පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට දේශනාව අවසන් කරන ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරගෙන. පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බේ. කල්ලෙලිය වැෑබඩමුල්ල පදිංචි සමන්තා පෙරමුණේ මහත්මයා සහ ගිරිඋල්ල පාර කල්ලෙලියේ පදිංචි දේශානී ඉදිරිසිංහ මහත්මිය විසින් 2000
12 ඔක්තෝබර් මාස 26 වෙනි දින දායකත්වයේ දරුවා අතරින් වියෝ වූ දයාබර මෑණියන් වන කල්ලිලිය පදිංචිව සිටි එස්.එම්. රන්දිනි මහත්මියට සහ මේ වන විට අභාව ප්‍රාප්ත වී සිටින දරුවාගේ දායකත්වයේ දරුවා අයගේ ඥාතීන් වන ජේ.ආර්. රන්දිනිය මහත්මිය, පී.ආර්.ඩී. පෙරමුණිය මහත්මිය, එච්.පී. එදිරිසිංහ මහත්මිය, කරුණාවති රාජපක්ෂ මහත්මිය සහ ඩී.එස්.එස්. රන්දිනි මහත්මිය යන අයට මේ උතුම් ධර්ම දානින් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල අනුමෝදන් වී උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේට සහ උතුම් චත් සංඝ රත්නයට නිර්වාණ අවබෝධය පිණිස මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. පින්තුන්ගේ ප්‍රාර්ථනා පරිදි නමින් මියගිය සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් කරගෙන සංසාර ජීවිත සුවපත් කරගනිත්වා උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ මේ උතුම් පින්කම සහ සංවිධානය කරගන්නට යෙදුණු පින්තුන්ට චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම පතන බෝධියකින් ප්‍රාර්ථනීය ආකාරයකින් වේවා. සීල සමාධි ප්‍රඥා ගුණ වැඩි උතුම් නිර්වාණය සුවසේම අවබෝධ වීමට මේ කුසල් පාරමිතාවක් පාරමී ශක්තියක් පාරමී දහමක් කරගනිත්වා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගමු. ඒ වගේම විහෙර විහාර ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලු දෙවි දේවතාවුන් වහන්සේලා උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ කුසල් හේතු කරගනිත්වා පාරමී කරගනිත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය කරගෙන උතුම් නිවනින් සුවසේම නිවිල යන්නට මේ කුසල් හේතු කරගනිත්වා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු ධර්ම දේශනාව අවසන් කිරීම සඳහා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැමදෙනෙක්ටම සම්මා සම්බුදු සරණයි. රාගක්ඛයෝ නිබ්බානං